දුර පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි 9 ශ්‍රේණි විද්‍යා පන්තිය පටන් ගන්නවා. සුබ සන්ධ්‍යාවක් සර්. ඔකේ සුබ සන්ධ්‍යාවක්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 15/4 කප්පි කියන කොටස. කප්පිය කියන මේ සරල යාන්ත්‍රය මේක ඊටාම වැදගත් කොටසක්. ඇත්තටම කප්පි කියන එක දුර පුතාලා උසස් පෙළට ගියාම අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට මේක මේ භාවිතා කරන දෙයක් මේ කප්පි කියන එක. ඒක නිසා අපි පොඩ්ඩක් මේ පොතේ තියෙනට වඩා පොඩ්ඩක් ඉහළට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා කප්පි කියන කොටස. ඒක නිසා අපි බැලුවොත් එහෙම ඉස්සෙල්ලා පොතේ තියෙන කොටස බැලුවොත් එහෙම කප්පි කියන පාඩමක් බැලුවොත් එහෙම ලින්දකින් ජලය ලබා ගැනීමේදී කඹයකට ගැට ගැසූ බාල්දිය ලින්ද තුළට යවා ජලය පිරුණු පසු ඉහළට එසවීම අපහසු බවත්. එතකොට අපි ලින්දකට බාල්දියක් හරි මේ දාලා එතකොට එකෙන් වතුර අරගෙන අපි ඉහළට ඔසවනකොට ඒක අතින් උස්සනකොට අවස්ථාව මෙතන කියන්නේ ඒක අපි අතින් එහෙම ඉහළට ඔසවන එක අපහසුයි කියන එක. ඒක කප්පියක් භාවිතා කළා පහසු බව. එතකොට මේ අවස්ථාවේදී මේ කියන්නේ කප්පියක් භාවිතා කළා අපි ඒක එතකොට අපි ඒ කප්පියක් භාවිතා කළා මේ පනිට්ටුව මේ අවස්ථාවේදී මේ කතා කරන බාල්දිය ඉහළට ඔසවන එක පහසුයි කියලා කියනවා. ඒක ඇයි එහෙම වෙන්නේ කියන එක අපි පොඩ්ඩක් බලන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි එතකොට මේ කොටස ඉස්සෙල්ලා කියවලා අපි ඒක ඇයි එහෙම වෙන්නේ කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කඹයේ නිදහස් කෙළවරින් බලය යොදා බාල්දිය ඔසවන විට යෙදිය යුතු බලය පිළිබඳව අවබෝධ කර ගැනීමට 15/3 ක්‍රියාකාරකමේ යෙදෙමු කියලා දක්වලා තියෙනවා. එතකොට අපි මේක බැලුවොත් එහෙම චුට්ටක් ඉන්න දුර පුතාලා එතකොට මේ කප්පි කියන එක භාවිතා කරාමයි භාවිතා නොකරන අවස්ථාවේ මොකද අපි භාවිතා කරාම පහසු වෙන්නේ කියන එක අපි ඉස්සරහට පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පොතේ තියෙන කොටස මුලින්ම දුල පුතාලා ඒක බලන එක වැදගත් වෙන හින්දා එතකොට මම එතන පැහැදිලි කරේ. එතකොට මේකෙදි මේ ප්‍රායෝගිකව උනත් දුල පුතාලා දන්නවා කප්පියකින් වතුර ඒ කියන්නේ පනිත් බාල්දියක හැමින් ලින්දකින් වතුර උස්ස ගන්නකොට අපි අත්ින් කෙලිම උස්සලා ගන්නවට වඩා කප්පියක් භාවිතා කරන එක පහසුයි කියන එක. ඒක මේ ලින්දකින් වතුර එහෙම අරන් තියෙන දුල පුතාලා ඉන්නවා නම් ඒක ප්‍රායෝගිකව දන්න දෙයක්. එතකොට අපි ඒක පොඩ්ඩක් බලන්න ඊළඟට මේ කොටස බැලුවොත් එහෙම කඹයේ නිදහස් කෙළවරින් බලය යොදා බාල්දිය ඔසවන විට යෙදිය යුතු බලය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න මේ 15/3 කියන ක්‍රියාකාරකමේ යෙදෙමු කියලා දක්වලා තියෙනවා. මේ අවස්ථාව එතකොට මේ කොටස අපි බැලුවොත් එහෙම එතකොට ක්‍රියාකාරකම 15/3 කියන එක බැලුවොත් එහෙම එතකොට ඒකට අවශ්‍ය වන ද්‍රව්‍ය වෙන්නේ කප්පියක් අවශ්‍ය වෙනවා. භාරයට අනුව ගැලපෙන ලණුවක්. එතකොට මේකත් තේරුමක් තියෙනවා. භාරයට අනුව ගැලපෙන ලණුවක් කියන එක ඒක එතකොට මේකේ භාරයට අනුව ගැලපෙන ලණුවක් කියලා කියන්නේ අපි හිතුවොත් එහෙම ලොකු බරක් කිලෝ 50ක් විතර පොඩි නූලක් සරුංගලයක් යවන නූලකින් විතර එකකින් එල්ලුවොත් එහෙම අනිවාර්යෙන් කඩලා යනවා. ඒක දූල පුතාලා දාන්න දෙයක්. ඒක නිසා එතකොට ඒ අපි භාවිතා කරන භාරය ඒක භාරය ඔරොත්තු දෙන ඒ ප්‍රමාණයේ ලණුව කියන එක තමයි මෙතන මේ කියන්නේ. එතකොට මම කලින් කිව්වා වගේ අපි කිලෝ 50ක් විතර සරුංගලයක් යවන නූලකින් එල්ලුවොත් එහෙම නූල කඩලා යනවා. ඒ වගේ එතකොට මේකදී භාරයට අනුව ගැලපෙන ලණුවක් අපි භාවිතා කරන්න ඕන. ඊළඟට නිව්ටන් තුලාවක් අවශ්‍ය වෙනවා. නිව්ටන් තුලාවක් ඊළඟට මේක නිව්ටන් තුලාව කියන්නේ මේ කොටස මේක නිව්ටන් තුලාව
ඊළඟට ගල් කැටයක් හෝ ගැලපෙන භාරයක්. එතකොට ගල් කැටයක් හරි මොකක් හරි ගැලපෙන භාරයක් මෙතන භාවිතා කරනවා කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ අවස්ථාවේදී මේකෙදි කරන්න හදන්නේ මොකද්ද? අපි ඉහළට ඔසවනකොට කොච්චර මේ ආයාසයක් එකට යොදන්න ඕනද? අපි මේ කප්පියක් භාවිතා කරාම මොකද වෙන්නේ කියන එක ගැනමයි මේ පරීක්ෂණය කරන්න හදන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට ගල් කැටයක් හෝ ගැලපෙන භාරයක්ගෙන එහි බර නිව්ටන් තුලාවෙන් මැනගන්න කියලා දක්වනවා. එතකොට මේකෙදි නිව්ටන් තුලාව භාවිතා කරලා එතකොට මේකෙදි මේ ගල් කැටයක් හරි එහෙම නැත්නම් මේකෙදි ගල් කැටයක් හරි එහෙම නැත්නම් මේ අවස්ථාවේදී වෙනත් භාරයක් එතකොට අරගෙන ඒකේ නිව්ටන් තුලාවෙන් මැනගන්න කිව්වේ. එතකොට ඊට පස්සේ අපි බැලුවොත් එහෙම මෙම ගල් කැටය හෝ ගැලපෙන භාරය 15/23 15/2 මේ රූපේ දැක්වෙන පරිදි කප්පියක් තුලින් යවලා ලණුවේ නිදහස් කෙළවරට නිව්ටන් තුලාව සම්බන්ධ කරගෙන ඊට පස්සේ මෙතනට නිව්ටන් තුලාව සම්බන්ධ කරගෙන තුලාවෙන් අදිමින් එහි පාඨාංකය මැනගන්න කියන. එතකොට මේ තුලාවෙන් අදින ගමන් පාඨාංකය මැනගන්න කියනවා. ඒක බැලුවොත් එහෙම එතකොට අපි බැලුවොත් එහෙම එතකොට ගල් කැටය හෝ ගැලපෙන භාරය කෙලින්ම නිව්ටන් තුලාව භාවිතයෙන් ඔසවන විට කප්පිය භාවිතයෙන් ඔසවන විටත් යොදන බලය ආසන්න වශයෙන් සමාන බව ඔබට පෙන්වන්න ඇති කියලා දක්වනවා. එතකොට අපි ගල් කැටේ හරි මේකෙදි මේ භාරය හරි නිව්ටන් තුලාව භාවිතයෙන් ඔසවන කොටයි කප්පිය භාවිතයෙන් ඔසවන කොටයි යොදන බලය ආසන්න වශයෙන් සමාන වෙනවා කියලා දක්වලා තියෙනවා. කප්පියේ ඝර්ෂණය හින්දා බල දෙක අතර සුළු වෙනසක් දකින්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. යමක් කෙලින්ම එසවීමේදී අප බලයේ දියුත්තේ සිරස්ස ඉහළට. ඒත් කප්පිය යොදා ගැනීමේදී අපට ලණුව පහසු දිශාවකට පවත්වාගෙන පහසු ආනතියකින් හරි එහෙම බලය යොදන්න පුළුවන් කියන එක දක්වලා තියෙනවා. එතකොට ඉහළට බලය යොදනට වඩා පහළට බලයක් යෙදීම පහසුයි කියලා ඒක මෙතන දක්වලා තියෙනවා. ඒකින්ද තනි කප්පියක් භාවිතයෙන් බරක් එසවීම පහසුයි කියලා දක්වලා තියෙනවා. අපි මේ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනකොට මෙතන මේ කියපු කොටස අපි ආපහු මුලට ඇවිල්ලා මේක කතා කරොත් එහෙම කප්පිය කියන එක අපි ගොඩක් උසස් පෙළ දිනුනත් ගොඩක් වෙලාවට භෞතික විද්‍යාවේදී ගොඩක් භාවිතා වෙන කොටසක්. ඒක ඊටාම වැදගත් කොටසක් කප්පිය කියන එක. කප්පිය කියන එක ඇයි භාවිතා කරන්න කියන එක. එතකොට මෙතන අවස්ථාවේදී කප්පිය භාවිතා කරන්නේ මොකද කියන එක මේකෙදි තියෙන්නේ. අපි බාල්දියකින් අපි බාල්දියක් භාවිතා කරලා වතුර ඉහළට අදිනකොට අපි මේක වතුර ඉහළට ගන්නකොට මේකට ලණුවක් ගැට ගහලා අපි අතින් මෙහෙම ඉහළට ඔසවනවා. එතකොට කලින් අවස්ථාවේදී දක්වලා තියුණු ආකාරයට එතකොට මේකේ මේ බලය මේකේ මේ වතුරවල බර තියෙන්නේ පහළට. වතුරවල බර තියෙන්නේ පහළට. ඒක නිසා එතකොට අපි ඉහළට බලයක් යෙදුවහම තමයි මේකෙදී වතුර ටික මේ බාල්දියත් එක්ක ඉහළට එසෙවෙන්නේ. එතකොට අපි ඉහළට බරක් යොදනවා කියන එක ඒක අපිට ඉතාම අපහසු වෙනවා. ඒක දූල පුතාලා ප්‍රායෝගිකව වුණත් ඒක දකින්න පුළුවන්. ඒකට හේතු වෙන්නේ අපි පහළට බර එතකොට අපි මේක පහළට බලයක් යොදනවා නම් කියන්නේ පහළට ආයාසයක් යොදනවා නම් අපේ ශරීරයේ බර උනත් අපිට භාවිතා කරන්න පුළුවන් ඒ ආයාසය වෙනුවෙන්. එතකොට අපිට ඒක පහසු වෙනවා
මේ ආයාසය යොදන්න පහළට. ඒක නිසා ඉහළට බලයක් යොදනවද පහළට බලයක් යොදනොද කියන එක අනුව අපිට ඒ දැනෙන පහසු එකම බලය වුණත් වෙනස් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට බාල්දියක් අපි සිරස්ව ඉහළට ඔසවනවට වඩා අපි කප්පියක් භාවිතා කරාම මොකද වෙන්නේ? මේ අවස්ථාවේදී මේ බාරය බැලුවොත් එහෙම ඒකට ඉහළට බලයක් යෙදෙන්න ඕන. එතකොට මේක ඉහළට එසවෙන්න ඕන. එතකොට කප්පියට මේ ලණුව භාවිතා කළා ඉහළට බලයක් යෙදෙනවා. එතකොට මේ ලණුව එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ ලණුව කියන එක එතකොට ඉහළට එසවෙන හින්දා එතකොට ලණුව කියන එක මේ ආකාරයට ලණුව මත බලයක් යෙදෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපි කප්පිය පහළට අදින හින්දා එතකොට මේ ලණුව මත මෙහෙට මේ ආකාරයට පහළට බලයක් යෙදෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී කප්පිය මත මෙහෙම පහළට බලයක් යෙදෙනවා. එතකොට මේ පුජ්‍යලයා අදින හින්දා නැවතත් කප්පිය මත පහළට බලයක් යෙදෙනවා. එතකොට මේ අවස්ථාව අපි බැලුවොත් එහෙම මේ වස්තුවේ තියෙන භාරය කියන එක එතකොට mg කියන එක එතකොට ඒක ඉහළට ඔසවන්න ඒකට සමාන බලයක් මේකට තුල යෙදෙන්න ඕන මේ ලණුව තුලින්. කලින් අවස්ථාවේදී පරීක්ෂණයේදී දක්වලා තියුණු ආකාරයට එතකොට ඒ mg කියන එක ඒක මේ ලණුවට දරා ගන්න පුළුවන් මේ වෙන්න ඕන. ඒ කියන්නේ ලණුව අපි තෝරගන්න ඕන මේ භාරයට ගැළපෙන ආකාරයට. නැත්තම් මේ අවස්ථාවේදී ලණුව මගින් තමයි මේ පණිට්ටුව මේ අවස්ථාවේ බාල්දිය මත බලයක් යොදන්නේ ලණුව මගින්. එතකොට මේ ලණුව කියන එක ඒකට මේ භාරය දරා ගන්න බැරි වුණොත් එහෙම මොකද වෙන්නේ? මේ ලණුව කඩලා යනවා. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේ අවස්ථාවේදී මේ බර කියන එක mg කියන එක එතකොට ඒකට සමාන බලයක් මොකද මේ ලණුව මත ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා තමයි ලණුව විසින් මේ භාරය මත එතකොට ලණුව විසින් මේ අවස්ථාවේදී භාරය මත mg කියන බලයක් ඇති කරනවා. එතකොට ඒකට සමාන බලයක් මොකද කරන්නේ? ඒ ලණුව කියන එක බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී පණිට්ටුව මගින් ලණුව මත පහළට ඇති කරනවා. එතකොට ඒ සමාන බලයක්. අපි මේ ආකාරයට අපිට බල යොදන්න පුළුවන්. එතකොට පණිට්ටුවට මත ක්‍රියාත්මක වෙන බල බැලුවොත් එහෙම මේ පණිට්ටුව විතරක් ගත්තොත් එහෙම අපිට ඒක දක්වන්න පුළුවන්. පණිට්ටුව මේ අවස්ථාවේදී බාල්දිය විතරක් එතකොට ගත්තොත් එහෙම මේ ආකාරයට එතකොට mg කියන එක මේ ලණුව මගින් ඒක මත ඇති කරනවා mg කියන එකක්. ඒක නිසා තමයි ඉහළට එසවෙන්නේ. එතකොට අපි ලණුව විතරක් ගත්තොත් එහෙම ලණුව මත පහළට එනවා mg කියන බලයක්. එතකොට ඊට පස්සේ ලණුව මගින් මේ අවස්ථාවේදී කප්පිය මත මේ බලය ක්‍රියාත්මක වෙන්නේ mg කියන බලය. එතකොට කප්පිය මත තව ක්‍රියාත්මක වෙනවා මේ ආයාසය. එතකොට කප්පිය පහළට යන්නේ නැති වෙන්න කප්පිය මත ඉහළට තව බලයක් ක්‍රියාත්මක වෙනවා මේ බල දෙකේ සම්ප්‍රයුක්තය. එතකොට මේ ආකාරයට බල ක්‍රියාත්මක වෙනවා. ඒක දුල පුතාලා ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. නමුත් මේකෙදි හිතන්න අවශ්‍ය වෙන්නේ මේ අවස්ථාවේදී මේ mg කියන බලය මේ අවස්ථාවේදී බාල්දිය මත ඉහළට යෙදුනට මේ අවස්ථාවේදී මේ කප්පිය තියෙන හින්දා එතකොට මේ කප්පියට සම්බන්ධ වෙච්ච මේ ලණුව මගින් තමයි ඉහළට සිරස්ව මේ බලය යෙදෙන්නේ. එතකොට සිරස්ව ඉහළට මේ බලය යෙදෙන්නේ ලණුව මගින්. නමුත් අපි මේ අවස්ථාවේදී ලණුව මත යොදන්නේ මොන වගේ බලයක්ද? පහළට ආයාසයක්. පහළට ආයාසයක් යොදන්නේ එතකොට මේ ආයාසය කියන එක එතකොට මේ ආකාරයට අපිට
දිශාව වෙනස් කළා අපිට මේ ආයාසය ඕන විදිහකට අපිට ඒක යොදන්න පුළුවන් මේ කප්පිය අවස්ථාවේදී. එතකොට මේ අවස්ථාවේදී මේක පහළට ක්‍රියාත්මක වෙන්නේ ඒ කියන්නේ අපිට අපේ ශරීරයේ බර වුණත් ඒ වෙනුවට භාවිතා කරන්න පුළුවන්. දූල පුතාලා හොඳින් දන්නවා. එතකොට අපි ඒ ලනු එල්ලුනොත් එහෙම එතකොට ඒකදී ඒ පනිට්ටුව පහතට එනවා කියන එක දූල පුතාලා හොඳින් දන්න දෙයක්. එතකොට ඒ ආකාරයට අපිට අපේ ශරීරයේ බර භාවිතා කළා වුණත් මේ අවස්ථාවේදී මේ වතුර පනිට්ටුව පහළට අදින්න පුළුවන්. එතකොට මේ අවස්ථාව එතකොට වතුර පනිට්ටුව පහළට ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී මේ පහළට ක්‍රියාත්මක වන බර බලය බැලුවොත් එහෙම එතකොට මේ වස්තුව මත ක්‍රියාත්මක වන mg කියන එකයි. එතකොට අපි ඒ වෙනුවට යොදන ආයාසය එතකොට මේ අවස්ථාවේදී mg කියන බලයට එතකොට ඒක අපි පහළට අදිනව නම් එතකොට මේකෙදී අපි පහළට මේක කෙලින්ම අදිනව නම් එතකොට මේ අවස්ථාවේදී කප්පිය මත 2 mg කියන බලයක් යෙදෙනවා. මේ අවස්ථාවේදී ආයාසය කියන එකත් mg කියන්නේ කලින් අපි අවස්ථාවේදී සිරස්ව ඉහළට ඔසවන බලයට සමාන වෙනවා. නමුත් කප්පිය මත මේක සිරස්ව කෙලින්ම පහළට කියන්නේ මේ ආකාරයට මෙහෙම අපි කප්පිය කෙලින්ම පහළට අදිනව නම් එතකොට මේ අවස්ථාවේදී කප්පිය මත mg 2 mg මේ පැත්තෙන් mg මේ පැත්තෙන් mg ක්‍රියාත්මක වෙනවා. මොකද බාල්දියෙන් පල්ලෙහාට අදිනවා මේක. ඒ වගේම අපිත් පහළට අදින්නේ. එතකොට කප්පිය මත මෙහෙම ඉහළට ක්‍රියාත්මක වෙනවා. එතකොට 2 mg මෙහෙම ක්‍රියාත්මක වෙන්න ඕන. නැත්නම් කප්පිය කඩාගෙන වැටෙනවා පල්ලෙහාට. ඒ කියන්නේ අපි මේ අදින ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම කිලෝග්‍රෑම් 10ක් ඒ කියන්නේ නිව්ටන් 100ක් ආසන්න වශයෙන් කිව්වොත් එහෙම නිව්ටන් 100ක බරක් තියෙනවා මේ බාල්දිය කියලා කිව්වොත් එහෙම වතුර පුරවපු බාල්දිය නිව්ටන් 100ක බරක් තියෙනවා කියලා. එතකොට මේ කප්පිය සම්බන්ධ කරලා තියෙන ස්ථානය නිව්ටන් 200කට ඔරොත්තු දෙන්න ඕන. නිව්ටන් 100කට ඔරොත්තු දෙන්න බෑ. 200කට ඔරොත්තු දෙන්න ඕන නැත්නම් ඒක කැඩිලා ලිඳට වැටෙනවා. ඒක ඊටාම වැදගත් වෙනවා දූල පුතාලා මේ කොටස ඉගෙන ගන්නකොට මේක සාමාන්‍ය දැනුමට පොඩ්ඩක් ඒක මතක තියාගන්න අනාගතයේදී ඉගෙන ගන්නකොට ඒ කියන යම් අදහසක් එතකොට ලබා ගන්න පුළුවන්. ඒකින්ද මේ අවස්ථාවේදී යොදන බලය කියන එක කප්පිය භාවිතා කරත් අපි සිරස්ව ඒ බාල්දිය ඉහළට එසෙව්වත් යොදන බලය එකමයි. නමුත් මම කලින් කිව්වා වගේ අපිට අපේ ශරීරයේ බර කියන එක භාවිතා කරන්න පුළුවන් කප්පිය භාවිතා කරන අවස්ථාවේදී. ඒක නිසා අපිට මේක පහසු වෙනවා ඉහළට ඔසවනවට වඩා පහළට අදින එක කප්පිය භාවිතා කළා. නමුත් කප්පිය භාවිතා කරන අවස්ථාවේදී ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ඒ ශක්ති හානියක් තියෙනවා කියන එක දූල පුතාලා මතක තියාගන්න. එතකොට අපි මෙතන මේ ටික එතකොට එකෙන් අවසන් කරනවා. මේකේ පොඩ්ඩක් අපි ලියා ගන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒක ලියාගෙන කප්පි කියන කොටස අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ලියා ගන්න කප්පිය සරල යන්ත්‍රයක් කියන එක වැදගත් වෙනවා. කප්පිය කියන එක සරල යන්ත්‍රයක් කියලා. කප්පිය සරල යන්ත්‍රයක් කියන මේක ලියාගෙන අපි ඊළඟ කොටස යන්න බලාපොරොත්තු වෙනවා. මේක යම් මේ රූප සටහනක් ඇඳගත්තන එකත් හොඳ වෙයි. මේකේ චුට්ටක් ඉන්න.
දූල පුතාලා මේ රූප සටහන ඇඳ ගන්න එකත් හොඳ වේ මේකෙදි භාරය කියන එක එතකොට ආයාසය කියන එක මේක මේ ආකාරයට කප්පි පද්ධතිය එතකොට මෙතන මොකට හරි සම්බන්ධ කරලා තියෙන්නේ එතකොට ආයාසය කියන එක මේක වැදගත් වෙනවා මේකේ ඊතලය කියන එකත් වැදගත් වෙනවා භාරය කියන එක ඒකත් වැදගත් වෙනවා මේ ආකාරයට ඒක ලියා ගන්න එතකොට ඒක ලියාගෙන ඉවර වෙලා කියන්න දූල පුතාලා මේ කොටස ලියාගෙන ඉවර වුණාම chat එකේ දාන්න එහෙම වුණොත් දූල පුතාලා ලියාගෙන ඉවරයි කියලා හිතනවා අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට ලියන දූල පුතාලා ඉන්නවා කියන්න chat එකේ දැම්මොත් කමන්නේ මේකත් දූල පුතාලා ලියා ගන්න එක වැදගත් වෙනවා කප්පියක් චුට්ටක් ඉන්න කප්පියකට මේ කොටස ලියා ගන්න කප්පියකට භාවිත කරන ලණුව කප්පියකට කප්පියක භාවිත කප්පියකට කියන එකනේ කප්පියක භාවිත කරන ලණුව භාරයට මෙතන ඉඳන් ලියා ගන්න භාරයට අනුව ගැලපෙන ලණුවක් විය යුතුය ඒක මම කලින් කිව්වා වගේ ඒ කියන්නේ ඒ භාරයේ ඇතිවන බලය ඔරොත්තු දෙන ලණුවක් වෙන්න ඕන නැත්නම් ඒක කඩලා යනවා කියන එක. එතකොට කප්පියක භාවිත කරන ලණුව භාරයට අනුව ගැලපෙන ලණුවක් විය යුතුයි. කප්පියක භාවිතා කරන ලණුව එතකොට භාරයට අනුව ගැලපෙන ලණුවක් වෙන්න ඕන. ඒක ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. තාම ලියන දුර පුතාලා ඉන්නවා කියන්න. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා.
මේ කොටස ලියා ගන්න බලාපොරොත්තු වෙනවා අපි ඊළඟට. බාරයක් කෙලින්ම ඔසවන ඉහළට බාරයක් කෙලින්ම ඔසවන විටත් බාරයක් කෙලින්ම ඔසවන විටත් කප්පිය භාවිතයෙන් ඔසවන විටත් යොදන බලය ආසන්න වශයෙන් සමාන වේ. එතකොට අපි බාරයක් කප්පියක් භාවිතයෙන් බාරයක් ඉහළට ඔසවනකොට යොදන්න ඕන බලයත් එතකොට අපි කෙලින්ම වස්තුවක් ඉහළට ඔසවනකොටත් යොදන්න ඕන බලයත් එතකොට ඒ සමානයි කියන එක. එතකොට ඊළඟට ලියාගන්න දුල පුතාලා යමක් කෙලින්ම එසවීමේදී අප බලයේ යෙදිය යුත්තේ සිරස්ව ඉහළට. එහෙත් කප්පිය යොදා ගැනීමේදී අපට ලනුව පහසු දිශාවකට පවත්වාගෙන මේ කොටස ලියා ගන්න පහසු ආනතියකින් යුක්තව තබාගෙන බලයේ යෙදිය හැකිය. ඒ වගේම ඉහළට බලය යොදනවාට වඩා පහළට බලය යෙදීම පහසුය. ඒක හින්දා එබැවින් තනි කප්පියක් භාවිතයෙන් බරක් එසවීම පහසුය කියන මේ කොටස දුර පුතාලා ලියා ගන්න. එතකොට ලියාගෙන ඉවර වෙලා chat එකේ හරි එහෙම නැත්නම් කියන්න ලියාගෙන ඉවරයි කියලා.
ඉවරයි සර්. ඕකේ අපි එහෙනම් ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අනිත් දුවල පුතාලා ලියාගෙන ඉවරද? ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි කප්පිය කියන සරල යන්ත්‍රය භාවිත ආශ්‍රිතව සරල ගැටලු විසඳීම කියන කොටස බලන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි කලින් කතා කරලා තියෙන මේ මේක සමීකරණ අපි කලින් කතා කරලා තියෙන්නේ ඒවා වැදගත් වෙනවා දුල පුතාලට ඒක මතක ඇති කියලා හිතනවා. යාන්ත්‍ර වාසිය සමාන වෙනවා භාරය බෙදීම ආයාසය කියන කොටස. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මේකේ ගාන බැලුවොත් එහෙම ජලය පිරි බාල්දියක බර 12 නිව්ටන් වෙනවා. එය කප්පිය භාවිතයෙන් ඔසවන්නේ යයි සිතන්න. මේ ගොඩක් වෙලාවට අපි ගණන් වලදී ඝර්ෂණය කියන ඒවා අමතක කරනවා. ඒක ඉහළට ගිහිල්ලා දුල පුතාලා ඉගෙන ගන්නකොට උනත් ගොඩක් වෙලාවට කප්පි වලදී ඝර්ෂණය අපි අමතක කරනවා. එතකොට මේ අවස්ථාවේදී ඝර්ෂණයක් නැමැති කප්පිය භාවිතා කරනවා කියලා උපකල්පනය කරන්න කියලා තියෙන. එතකොට මේ අවස්ථාවේදී අපි මේ ජලයේ පිරි බාල්දිය එතකොට 12 නිව්ටන් නම් එතකොට ඒක ඉහළට ඔසවන්න නම් අපි 12 නිව්ටන් කියන බලය ආයාසයක් අපි යොදන්න ඕන. ඒක හින්දා ආයාසය කියන එක මේ අවස්ථාවේදී අපි ලියන්න පුළුවන් භාරය මේ අවස්ථාවේදී මුලින්ම මේ කොටස ලියන්න ඕනේ යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය කියලා. එතකොට මෙහි ආයාසය සමාන වෙනවා 12 නිව්ටන්. ඊළඟට භාරය සමානයි 12 නිව්ටන්. එම නිසා යාන්ත්‍ර වාසිය සමාන වෙනවා 12 නිව්ටන් බෙදීම 12 නිව්ටන් සමානයි 1යි. මේ ආකාරයට අපිට විසඳන්න පුළුවන්. එතකොට සමීකරණය හැමනිතෙම ලියන්න දුල පුතාලා ඊට පස්සේ අදාළ කොටස ලියලා ඒකට ආදේශ කරන්න එක වැදගත් වෙනවා. එතකොට සමීකරණය ලියන එකත් අදාළ ඒ කියන්නේ මෙහිදී ආයාසය කොච්චරද භාරය කොච්චරද කියන එක ලියලා ඒක ආදේශ කරන එක ඊටාම වැදගත් වෙනවා. එතකොට දුල පුතාලා මේ කොටස ලියා ගන්න. එතකොට පළවෙනි කොටස ඒක ලියාගෙන ඉවරලා කියන්න. ඉවරයි සර්. ඕකේ අනිත් දුල පුතාලා ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ලියන දුල පුතාලට නම් කියන්න. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ප්‍රවේග අනුපාතය කියන එක. එතකොට ප්‍රවේග අනුපාතය එතකොට ප්‍රවේග අනුපාතයත් එහෙමයි. එතකොට ප්‍රවේග අනුපාතය කියන එකේ හරිනම් ඒ සමීකරණය ලියලා ඒකට ආදේශ කරන්න ඕන. මෙතන මේ කොටස බැලුවොත් එහෙම ප්‍රවේග අනුපාතය එතකොට ආයාසය යම් දුරක් චලනය වුණා නම් එතකොට භාරයද එපමණ උසකින් චලනය වෙනවා. ඒක හින්දා ප්‍රවේග අනුපාතය එකක් වෙනවා. එතකොට ප්‍රවේග අනුපාතය කියන එක එකක් වෙනවා කියන එක නමුත් දුල පුතාලා පස්සේ එක ලියා ගන්න ප්‍රවේග අනුපාතය කියන එකේ සමීකරණය ලියලා සමානයි මෙතන සමීකරණය ලියන්න. ඊට පස්සේ මේකෙදී ආයාසය චලනය වුණු දුර එහෙම නැත්නම් ආයාසය විස්ථාපනය. එතකොට ආයාසය චලනය වුණු දුර සමානයි. එතකොට මේ අවස්ථාවේදී ආයාසය චලනය වුණු දුර සමාන වෙනවා. එහෙම නැත්නම් ආයාසය විස්ථාපනය සමාන වෙනවා භාරයේ
බාරේ චලනය වුණු එහෙම නැත්නම් බාරේ විස්ථාපනයේ බාරේ චලනය වූ දුර කියලා ලියන්න පුළුවන්. එතකොට දෙකම මේ අවස්ථාවේ දෙකින්දා මම මේ අවස්ථාවේදී සේරම විස්ථාපනය කියලා ලියන්නම්. ඒක වැදගත්ේ. ආයාසයේ විස්ථාපනය සමාන වෙනවා බාරයේ විස්ථාපනය. ඒ කියන්නේ අපි ඒ කඹයෙන් අදිනකොට කඹය පහළට එන අපි ඒ අදිනකොට කඹය පහළ එහාට එන ඒ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් භාරයක් ඉහළට එනවා. ඒක නිසා එතකොට කඹය පල්ලෙහාට එන්න භාරයක් ඉහළට එනවා. එතකොට ඒක නිසා ළිඳෙන් වතුර පයින්ට් උඩට ගන්න පුළුවන් වෙන්නේ ඒක නිසා. එතකොට මේක නිසා එම නිසා ප්‍රවේග අනුපාතය සමානයි 1 කියලා ලියන්න පුළුවන්. එක වේ. එතකොට මේ අවස්ථාවක දුවල පුතාලා මේ සමීකරණ ලියා ගන්න ප්‍රවේග අනුපාතය සමීකරණය ඒක මතක තියෙන්න ඕන දුවල පුතාලාට යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතයේ සමීකරණ ටික. එතකොට මේ අවස්ථාවේදී ඒක ලියාගෙන ආයාසයේ විස්ථාපනය සමානයි භාරයේ විස්ථාපනය කියලා ලියලා එතකොට මේ අවස්ථාවේදී ප්‍රවේග අනුපාතය සමානයි 1 වෙනවා කියලා ලියා ගන්න. ඒක ලියාගෙන ඉවරුනහම අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. දුවල පුතාලා ඒක ලියාගෙන ඉවරුනහම කියන්න. දුවල පුතාලා ලියාගෙන ඉවර ඇති කියලා හිතෙනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන වෙතකොට තුන්වෙනි කොටස. එතකොට තුන්වෙනි කොටස බැලුවොත් එහෙම යන්ත්‍රය වෙත සිදු කළ කාර්ය හොයමු කියලා දැන් තියෙන්නේ. එතකොට යන්ත්‍රය වෙත සිදු කළ කාර්යය එතකොට යන්ත්‍රය වෙත කරන කාර්ය සමාන වෙනවා ආයාසය වැඩි කිරීම ආයාසයේ චලනය වුණු දුර. එතකොට මේ අවස්ථාවේදී ආයාසයේ චලනය වුණු දුර 0.8 මීටර කියලා හිතමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී යන්ත්‍රය වෙත සිදු කළ කාර්ය සමාන වෙනවා මේ ආකාරයට මෙහෙම අපිට ගණනය කරන්න පුළුවන්. එතකොට අපි මේක ලියා ගන්න ඕන දුවල පුතාලා යන්ත්‍රය වෙත කරන කාර්ය සමාන වෙනවා ආයාසය වැඩි කිරීම ආයාසයේ චලනය වුණු දුර. එතකොට මේ අවස්ථාවේදී මේක ලියා ගන්න ඕනේ. එතකොට ආයාසයේ චලනය වුණු දුර සමානයි 0.8යි ආයාසය සමානයි 12යි නිව්ටන්.
ආයාසය සමාන වෙනවා 12යි නිව්ටන් වලට ආයාසය චලනය වුණු දුර සමාන වෙනවා 0.8යි මීටර් වලට. එතකොට යන්ත්‍රය වෙත කරන කාර්යය සමාන වෙනවා ආයාසය වැඩි කිරීම ආයාසය චලනය වුණු දුර කියන එක. එතකොට මේ අවස්ථාවේදී ආයාසය චලනය වුණු දුර සමාන වෙනවා 0.8යි මීටර් ආයාසය සමාන වෙනවා 12යි නිව්ටන්. එවිට යන්ත්‍රය වෙත සිදු කළ කාර්ය යන්ත්‍රය වෙත සිදු කරපු කාර්යය සමාන වෙනවා 12 වැඩි කිරීම 12යි නිව්ටන් කියන එක වැඩි කිරීම 0.8යි මීටර්. මේක වැඩි කිරීම මේක එතකොට අපිට ලැබෙනවා 9.6යි ජූල් කියලා. ඒකකයේ විදියට නිව්ටන් මීටර් කියලා එන්නේ මෙතන. ඒක ජූල් කියලා. ජූල් කියන විද්‍යාඥයට ගරු කිරීමක් වශයෙන් අපි ජූල් කියන එක භාවිතා කරන්න කියලා අපි කලින් කතා කරලා තියෙනවා. ඒක නිසා ඒකකය 9.6යි ජූල් කියලා දුර පුතාලා ලියන්න. එතකොට තුන්වෙනි තැන වෙන කොටස වෙනකන් අපි මෙතන කතා කරලා තියෙනවා. දුල පුතාලා ලියාගෙන ඉවර ඇති කියලා හිතනවා. තාම ලියනෝ නම් කියන්න. ලියාගෙන ඉවරයි සර්. හරි ඕකේ. අපි හතරවෙනි කොටස ගැන බැලුවොත් එහෙම යන්ත්‍රයෙන් සිදුවන කාර්ය හොයමු කියලා දක්වලා තියෙන. අපි කලින් අවස්ථාවේ සිදු කරේ යන්ත්‍රය වෙත කරන කාර්ය තමයි අපි මේ අවස්ථාවේදී අපි ගණනය කරේ. මේ අවස්ථාවේදී අපි කතා කරන්නේ යන්ත්‍රයෙන් සිදුවන කාර්ය. එතකොට යන්ත්‍රයෙන් සිදුවන කාර්ය කියලා යන්ත්‍රයෙන් සිදුවන කාර්ය කියලා මේක දූල පුතාලා ලියා ගන්න මේ කොටස. මේක සමාන වෙනවා භාරය වැඩි කිරීම භාරය චලනය වුණු දුරට. යන්ත්‍රයෙන් සිදුවන කාර්ය සමාන වෙනවා භාරය වැඩි කිරීම භාරය චලනය වුණු දුර කියන එක. එතකොට මේ අවස්ථාවේදී භාරය කියන එකයි ආයාසය කියන එකයි දෙකම මේ අවස්ථාවේදී කප්පි හින්දා සමාන වෙනවා කියලා අපි කතා කරා. නමුත් මේකෙදි භාරය කියන එක අපිට ලියන්න පුළුවන් 12යි නිව්ටන් කියලා. මේකෙදි භාරය චලනය වුණු දුර 0.8යි මීටර් කියලා අපිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ ආයාසයේ චලනය වුණු දුරයි භාරයේ චලනය වුණු දුරයි ඒක සමාන හින්දා අපිට මෙහෙම ලියන්න පුළුවන්. එම නිසා යන්ත්‍රයෙන් සිදුවුණු කාර්යය සමාන වෙනවා යන්ත්‍රයෙන් සිදුවන කාර්යය සමාන වෙනවා මේ කොටස 12 වැඩි කිරීම 0.8 සමානයි 9.6යි ජූල්.
දුල පුතාලා ලියාගෙන ඉවර ඇති කියලා හිතනවා. එතකොට අපි අද අන්තිමට කතා කරන්නේ මේ කොටස. එතකොට අපි අන්තිමට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය කියන කොටස. යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය සමාන වෙනවා යාන්ත්‍ර වාසිය එතකොට යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය වැඩි කිරීම 100%. මේක ඊට පස්සේ මේ අවස්ථාවේදී යාන්ත්‍ර වාසිය කියන එකයි ප්‍රවේග අනුපාතයත් එකයි. ඒක නිසා කප්පියේ එතකොට කාර්යක්ෂමතාවය කියන එක 100%ක් වෙනවා. නමුත් ඒක ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නැහැ. මොකද ඝර්ෂණ බලය තියෙන හින්දා ඒක නිසා ඒක 100%කට වඩා අඩු වෙනවා. ඒක මතක තියාගන්න. නමුත් අපි ගණිතයේ මේ අවස්ථාවේදී අපි හදන ගණන් වලදී අපි ඝර්ෂණ බලය නොසලකා හරිනවා. ඒක නිසා ඒක 100%ක් වෙනවා කියලා දුර පුතාලා මතක තියාගන්න. මේ කොටසත් ලියා ගන්න. එතකොට යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය සමාන වෙනවා යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය වැඩි කිරීම 100%. මේ ටික ලියාගෙන ඉවර නම් දුල පුතාලා අපි අදට පන්තිය මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ සතියේ අපි කප්පි පද්ධති කියන කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කප්පි පද්ධති කියන කොටස. අපි අදට මෙතනින් පාඩම අවසන් කරනවා. අපි ඊළඟ සතියේ කප්පි පද්ධති ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලට සුබ සන්ධ්‍යාවක්, සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.